අද දවසේදී ස්වාමීන් වහන්සේ තුළ ඔබ මේ ආකාරයෙන් හමුවීමට ලැබීම ගැන අපි දෙවියන් වහන්සේට ස්තුතිවත් වෙනවා. මෙම පූජාව තුළින් ස්වාමීන් වහන්සේ ඔබ හමු වෙනසේක්වා ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමේන්. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මේ නාමයෙන් ආමේන්. දවස් සති මාස ගණනේ ගෙවි ගොස් තවත් අවුරුද්දක අවසානයේට ළඟා වෙමින් සිටින්නේ. මගේ ප්‍රියණනි, අවුරුද්දක අවසානය කියන්නේ අපි අයවැය බලන්නා වූ ලාභය අලාභය මේ සියල්ලගෙන බලන්නා වූ කාල පරිච්ඡේදය. ස්වාමීන් වහන්සේ තුළ ජීවත් වෙන්නා වූ අපි තවත් අවුරුද්දක අවසානය කරා පැමිණෙමින් සිටින්නෙමු, ගමන් කරන්නෙමු සිටිමු. ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතයේ මගේ ජීවිතය ගැන වාර්තාවක් ඉල්ලා සිටියොත් ඔබත් මාත් සූදානම්ද ඒ සදා වාර්තාවක් ඉදිරිපත් කරන්නට. අද දවසේදී අපි දකිනවා ස්වාමීන් වහන්සේගෙන් පුද්ගලයෙක් පැමිණ අහනවා, ස්වාමිනී, මේ විනයදරයා ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ස්වාමිනී, ආඥාවලින් ප්‍රධාන ආඥාව කුමක්ද කියලා. අපි දකිනවා ද්විත්ව කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 4 සහ 5 වෙනි පදවල සිට උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කොට පිළිතුරු ලබා දෙනවා. පරණ ගිවිසුමේ පංච පුස්තකය පුරාවට අනපනත් 634ක් තිබෙනවා මිනිසුන්ට පිළිපදින්නට. ස්වාමීන් වහන්සේ මේ 634ම කෙටි කරලා ලෝණු කරලා උන්වහන්සේ ආඥා දෙකකින් උන්වහන්සේ සම්පූර්ණ කරනවා. එනම් ඉස්රායෙල් සවන් දෙන්න අපගේ ස්වාමීන් වහන්සේ පමණක් ස්වාමීන් වහන්සේය. ඔබේ ස්වාමීන් වහන්සේ වෙත ඔබේ මුළු අදවතින්, මුළු ආත්මයෙන්, මුළු ශක්තියෙන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න යනුය. ඊට සමාන වූ ආඥාව නම් ඔබට ප්‍රේම කරන්නාseම ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න යනුය. මේ ආඥා දෙයට වඩා උතුම් වූ ආඥා නැත කියා ස්වාමීන් වහන්සේ ඒදී උන්ට සඳහන් කර පෙන්වනවා. මේ ඔබට මේ ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යනු කියන ඒ කොටස ගැන කල්පනා කරන විට දේව ධර්මාචාර්යවරයෙක් මෙන්න මේ ආකාරයෙන් කියනවා. මේ ආඥා දෙක හරියට කාසියක් වගේ. එනම් කාසියේ ලාංඡනයක් තියෙනවා. එක පැත්තක රාජ්‍ය ලාංඡනයෝ මොකක් කරේ සංකේතයක් තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා ඒ මුදලේ වටිනාකම. සතයක් වෙන්නට පුළුවන්. නමුත් ඒට වටිනාකම ලැබෙන්නේ කාසියේ දෙපැත්තම ඒ ලාංඡනය, ඒ සංකේතය තිබුණොත් පමණයි. මගේ ප්‍රියයනි, ඔබේ ජීවිතයේ මගේ ජීවිතයේ සම්පූර්ණ වෙන්නට නම් අපි ස්වාමීන් වහන්සේගේ දරුවන් නම් දෙවියන් වහන්සේගේ ආදරය කරුණාව සමග අසල්වැසියන්ට අපගේ ප්‍රේමය ආදරය කරුණාව ඒ ආකාරයෙන් පවත්වාගෙන යා යුතුයි. මේ ලෝකයේ ලස්සනට ස්වාමීන් වහන්සේ මැව්වා. නමුත් අපගේ පෞකාරකම නිසා, අපගේ වැරදි නිසා
අපි දෙවියන් වහන්සේ ඈත් වුණා. දෙවියන් වහන්සේට සිද්ධ වුණා නැවතත් මේ ලෝකය සම්පූර්ණ කරන පිණිස, ප්‍රේමයේ ලෝකයක් කරන පිණිස. ඒ නිසා තමයි යේසුස් වහන්සේ තීරණය කළේ පෞකාර වූ අපව ස්වාමීන් වහන්සේගේ ඈත ගියා වූ අපව නැවතත් වාරයක් ස්වාමීන් වහන්සේ වෙතට සම්බන්ධ කරවා ගන්න. ඒ නිසා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට පැමිණියේ. ස්වාමීන් වහන්සේගේ ජීවිතය දෙස අපි බැලුවා නම් නිතරම ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ පියාණන් වහන්සේට, දෙවියන් වහන්සේට මුල් තැන දෙමින් ආදරය කරමින් ප්‍රේමය කරමින් උන්වහන්සේ කටයුතු කළා. ආස්කමක් කරන විට උන්වහන්සේ එතනදී දෙවියන් වහන්සේට කතා කළා. ආශිර්වාද ඉල්ලා සිටියා. අපි දකිනවා 5000 කණ්ඩ දුන්නා වූ අවස්ථාවේදී උන්වහන්සේ ඒ රොටි මසුන් අරගෙන ආස දෙස බලමින් දෑත් ඔසවා ස්වාමීන් වහන්සේට ස්තුති කරමින් ප්‍රථම ස්ථානය දෙමින් ඒ කටයුත්ත කරනවා. අද දවසේදී අපි දෙවියන් වහන්සේගේ දරුවන් නැටියට දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දෙනවාද? ඒක එක පැත්තක්. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලබා ගත්තා වූ සෙනඟක් ඇටියට අපි ක්‍රියාත්මක වෙනවාද? අපගේ අසල්වැසියන්ට අපි ප්‍රේම කරනවාද? අපගේ සතුරන්ට අපි ප්‍රේම කරනවාද? අපගේ මිත්‍රයන්ට, හිතවතුන්ට අපි සැබෑ ලෙස අපි ප්‍රේම කරනවාද? සමහර වෙලාවට අපි ප්‍රේම කරන්නේ, අපි ආශ්‍රය කරන්නේ එක හේතුවක් උඩ. එනම් ඒ අයගෙන් ලබා ගන්නට තිබෙනා වූ ආශිර්වාද, අනුග්‍රහය, උදව් උපකාර සියල්ල ලබාගෙන ඔවුන්ව අපි ඈත් කර දමනවා. ඒ අපගේ යහපත සඳහා. නමුත් ස්වාමීන් වහන්සේ ඔබට මට කියන්නා වූ දේ තමයි, මාගේ දරුවනි, ඔබ මට කොයි ආකාරයෙන්ද සැබෑ ලෙස ප්‍රේම කරන්නේ, ඒ ආකාරයෙන්ම අසල්වැසියන්ට, ඔබේ හිත මිතුරන්ට ආශිර්වාදය කරන්න කියලා. මගේ ප්‍රියවරුනි, තවත් අපි බැලුවා නම් ස්වාමීන් වහන්සේ මේ ලෝකයට කොයිතරම් ආදරය කළාද කියනවා නම් සුදෝ යන්තුමාගේ සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කියනවා ස්වාමීන් වහන්සේ මේ ලෝකයට කොයිතරම් ප්‍රේම කරනවද කිව්වොත් තමන්ගේ ඒකජාතක පුත්‍රයාණන් මේ ලෝකයට ලබා දෙමි මුළු ලෝකෙම ගලවා ගන්නට උන්වහන්සේ තීරණය කළා කියලා, කටයුතු කළා කියලා අපි දකිනවා. දෙවෙනි එක අපි දකිනවා ස්වාමීන් වහන්සේ උපතින් සුද්ධ ලෝකතුමාගේ සුභාරංචියේ 2 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ අපි දකිනවා ස්වර්ගයේ උස්තැනි දෙවියන් වහන්සේට මහිමේද, පොළවේ සාමේද, මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රියභාවයද, සාමේද, සතුටද බී වේවා කියන එක. මාගේ ප්‍රියවරුනි, අපි නැවතත් වාරයක් නත්තල සඳහා සූදානම් වෙනවා. එකක් කියලා අවුරුද්දේදී අවසානයේ අපි වාර්තා ඉදිරිපත් කරන්නට සූදානම් වෙනකම අපි නැවතත් වාරයක් නත්තල සඳහා අපි සූදානම් වෙනවා. මොන දුක් කටළු කරදර තිබුණත් ඒ සියල්ල අපි පැත්තකට දමා සුළුවෙන් නත්තල සැමරීම තමයි ඔබේ මගේ බලාපොරොත්තුව. දැන් සති 2-3කට කලින් මානුවර පීඨයේ තිබෙනා වූ මේක මේ ප්‍රචාරයක්වත් නෙවෙයි, මා මුණ දුන්නා වූ අද්දුට දෙයක්. කැන්ඩි සිටි සෙන්ටර් එක මානුවරයේ තිබෙනා වූ විශාල ආයතනයේ කිලෝ 10000ක නත්තල් කේක් මිශ්‍රණය සදා අපි සූදානම්. කාටද මේ කිලෝ 10000? මහනුවර ප්‍රදේශයේ මහනුවර සිටිනා වූ කිතු බැතියන්ගේ සංඛ්‍යාව කොපමණද? ඒ එක ස්ථානයක
නුවර තිබෙනා වූ නොයෙකුත් ආයතනවලින් නත්තල සඳහා සූදානම් වෙනවා. මේ නත්තල සඳහා සූදානම් වෙනා වූ මොහොතේදී දීම සහ ලබා ගැනීම තමයි එක්තරා අංකයක් වෙන්නේ. අපට පුළුවන් විදිහට සුළු ප්‍රමාණයක අපේ අම්මා තාත්තට සහෝදර සහෝදරයන්ට අසල්වැසියන්ට අපි ත්‍යාගි භෝග ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා. අපි සූදානම්ද මේ වේදනාත්මක මොහොතේදී මිනිසුන්ට මේ කොරෝනාව නිසා මිනිස්සු අතරමං වේ සිටිනා මොහොතේදී අපට වගේම අන් අයට යමක් කරන්නට ත්‍යාගි භෝග දීමටත් වඩා කෙනෙකුගේ කුසගින්න නිවන්නට තවත් කෙනෙකුගේ අවශ්‍යතාවයන්ට අපගේ ශක්ති ප්‍රමාණය ඇටියට අපි බෙදා ගන්නට අපි සූදානම්. මම දන්නවා අපි පොඩි කාලේ නම් තිබුණා ක්‍රිස්මස් හැම්පර්ස් කියලා. අපි මුදල් දීලා අපි ගන්නවා නැත්නම් මුදල් දුන්නායින් පස්සේ ඒ අයගේ ලිපිණය බාර දුන්නාම ඔය කේව්ස් කාගියල්ස් වගේ තැන් වලින් ඒ අදාළ තැනත්තාට ගිහිලා ඒ ක්‍රිස්මස් හැම්පර් එක ඒ බඩු මේ පොට්ටනි ඒ අය ගිහිලා ඒ නිවසට ලබා දෙනවා. මේ නත්තලේදී මාගේ බලාපොරොත්තුව නම් නත්තල සමරන්නට මම සූදානම්. එය සුළුවෙන් පවත්වා මට දෙවියන් වහන්සේ දුන්නා වූ ආශිර්වාද වලින් තවත් යම් කෙනෙක් සමග ඒ ආශිර්වාදය බෙදා ගන්නට මම අදහස් කරනවා. ඔබට මම ආරාධනා කර සිටිනවා. අපේ නිවසේ අම්මා තාත්තා දරුවන් සහෝදර සහෝදරයන් නෑද හිත මිතුරන්ට අපි ත්‍යාගි භෝග ගන්නා වූ මේ අවස්ථාවේදී අපට සේවය කරන ගෘහස්ත සේවක සේවිකාවන්ට යම අපි දෙන්නට සූදානම්ද? අපේ දරුවන්ට අපේ සහෝදර සහෝදරයන්ට ත්‍යාගි භෝග ගන්නා වූ අවස්ථාවේදී අපට සේවය කරන්නා වූ රියදුරු මාතා වෙන්නට පුළුවන්. වත්තේ වැඩ කරන්නා වූ කම්කරුවා වෙන්නට පුළුවන්. මේ අයට යමක් අපි ප්‍රදානය කරන්නට ත්‍යාගයක් හැටියට ගන්නට අපි අදහස් කරනවා. මාගේ පියල්නි අද දවසේදී මේ දේශනේ ස්වාමීන් වහන්සේ දෙන්නා වූ පණිවිඩය අපි මතක් කරගන්න. පළමුවෙනි දේ දෙවියන් වහන්සේට අපි ඊත සිටින් මුළු ශක්තියෙන් මුළු බලයෙන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්නට අපි අධිෂ්ඨාන කරගනිමු. ඒ පළවෙනි කටයුත්ත. දෙවෙනි කටයුත්ත නම් අප සමග වාසය කරන අපගේම අසල්වැසියන් සියලු දෙනාට ස්වාමීන් වහන්සේ තුල ක්‍රියා කිරීමට ඒ අයට ත්‍යාගි භෝග ලබා දෙමින් ඒ අයව සතුට කරමින් ඒ අයගේ අවශ්‍යතාවයන් සපුරාලමින් ස්වාමීන් වහන්සේගේ ගෞරවය සඳහා යමක් කරන්නට අපි අධිෂ්ඨාන කරගනිමු. එවිට මාගේ ප්‍රියවරණි අපට ඉදිරියේ තිබෙනා වූ කාලය ඉතාමත් වාසනාවන්ත කාලයක්. අන් අයට සේවය කරනවා කියන්නේ මාගේ ප්‍රියවරණි අන් අයට සේවය කරනවා කියන්නේ අපි දෙවියන් වහන්සේට සේවය කරනවා කියන එකයි. අන් අයට අසල්වැසියන්ට නැති බැරි අයට අනාථ වූ අයට අතරමං වූ අයට කරදර මැද සිටින අයට සේවය කරනවා කියන්නේ උදව් උපකාර කරනවා කියන්නේ අපි දෙවියන් වහන්සේට සේවය කරන එකයි. දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියන එක. එම නිසා මේ ලස්සන දවසේදී අපි අධිෂ්ඨාන කරගනිමු. දෙවියන් වහන්සේගේ මේ ආඥා 52 ඔබේ ජීවිතයේ මගේ ජීවිතයේ අදාළ කරගන්න. එසේ කිරීමට ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමේන්. අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ අනපනත් ගැන අපි මෙනෙහි කළා. අපේ ජීවිතයේ ඔබ වහන්සේට අපි ප්‍රේම කරනවා සේම අපගේ අසල්වැසියන්ට අන් අයටත් ප්‍රේම කරන්නට අපට මඟ පෙන්වන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.
පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මේ නාමයෙන්ය. ආමේන්.